නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. අපමාදේන සම්පාදේත උතුම් සදහම් පිළිසඳර රැගෙන ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ඊටාම දයාවෙන් අපි ඔබ මුණ ගැහෙනවා. ඉතින් ගුරු දේවෝත්තම පින්වන්ත ලොකු ස්වාමීන් වහන්සේගේ ආශිර්වාදයෙන් මේ කාරණා සියලු කාරණා අප සිදු කරන්නේ අපි උන්වහන්සේ වන්දනා කරගන්නවා. ඒත් එක්කලාම අද දවසෙත් අපට අනුකම්පාවෙන්ම පූජනීය මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්දයන් වහන්සේ වැඩමවන්නට යෙදුණා. ඉතින් අපි හැමදෙනාම වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරුවන දෙපා නැමද පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඉතින් අද දවසෙත් අපේ සදැහැති දායකත්වය පිළිබඳව සිහිපත් කරගන්නම්. අංක 128 පිරිවෙන පාර බොරලැස්කමුව පදිංචි පින්වත් විරිතමුල්ල පවුලේ හැමදෙනාම තමයි දායකත්වයේ දරන්නේ. ඉතින් මේ පින්වතුන් හැමදෙනාමත් ඒක රාශි කරගෙන පින්වන්ත ඔබ හැමදෙනාමත් ඒක රාශි කරගෙන අද දවසෙත් අපි සූදානම් වෙනවා මහා සංඝරුවන පාමුල ඒ සදහම් පිළිසඳර පවත්වන්න. ඉතින් අපි කැටුව ඒක රාශි වෙමු. අපි පින්වත් ස්වාමින් වහන්සේ අපි නැවත වතාවක් ගෞරවයෙන් වන්දනා කරගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි අද දවසෙත් අපි සතුටුයි ඒ උතුම් දහම් කාරණා අහලා දැනගන්න අපට අනුකම්පාවෙන් අනුශාසනා කරනසේක්වා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. හැම දිනාටම තෙරුවන් සරණයි. අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. පින්වත්නි, පින්වත් මහත්තයා, අපිට බුද්ධ ශාසනයක් මුණ ගැහුණු නිසා මේ ඉපදෙන මැරෙන සසර දුකින් නිදහස් වීමේ දුර්ලභ වාසනාවක් උදා වෙලා තියෙනවා. ඒ වාසනාව උදා වීම පිණිස අපි තුල ඇති කර ගන්න ඕන අංගවලට කියනවා සෝතාපට්ටි අංග කියලා. ඒකට සෝතාපන්න වුණ කෙනා තමයි සෝතාපන්න වුණ කෙනා ගැනයි අපේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ. එයා කීන නිරයෝම්හි, නිරේ නිදහස්, තිරිසන් ලෝකේ නිදහස්, പ്രേත ලෝකේ නිදහස්, අපායට වැටෙන ස්වභාවයෙන් නිදහස්. එයා නියතෝ සම්බෝධි පරායනෝ, නියත වශයෙන් එයා අමා මහ නිවන සාක්ෂාත් කරනවා කියලා. ඉතින් ඒ සෝතාපට්ටි අංග කෙනෙක්ගේ ජීවිතයක් තුළ ඇතිවීම ගොඩාක් වටින දෙයක්. බුදුරජාණන් වහන්සේ එක්තරා අවස්ථාවක දේශනා කරනවා මේ ලෝකේ පහළ වෙන කෙනෙක් සක්විති රජ කෙනෙක්. ඒ සක්විති රජ කෙනා රතන 7කින් යුක්තව, 이르දි 4කින් යුක්තව මේ මනුස්ස ලෝකේ ගොඩාක් සැප විඳගෙන වාසය කරනවා කියනවා. ඒ සැප විඳගෙන වාසය කරන කෙනා ධාර්මිකව ලෝකේ පාලනය කරන නිසා ඒ ධාර්මිකව ලෝකේ පාලනය කිරීම තුලින් රැස් වෙන පිනෙන් මරණින් මත්තේ තවතිසා දෙවියන් අතර උපදිනවා කියනවා. ඒ තවතිසා දෙවියන් අතර ඉපදිලා නන්දන වනයේ දෙව් පිරිසත් එක්ක බොහෝ සැප ලැබමින් ගොඩාක් සතුටින් ජීවිතය ගත කරනවා කියනවා. හැබැයි එයා නිරේන් නිදහස් වෙලා නැහැ කියනවා. තිරිසන් ලෝකෙන් නිදහස් වෙලා නැහැ, പ്രേත ලෝකෙන් නිදහස් වෙලා නැහැ, අපායට වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙලා නැහැ. ඒ කියන්නේ එයා ඕන වෙලාවක ඒ දිව්‍ය ලෝකෙන් චුත වෙලා ආපහු අපායට වැටෙන්න පුළුවන්කම තියෙනවා. නමුත් බුදුරජාණන් දේශනා කරන ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා කියනවා. කලින් කිව්වේ සක්විති රජ කෙනෙක් ගැන. දෙවෙනිට කියන්නේ මේ ආර්ය ශ්‍රාවකයෙක් ගැන. එයා දලිද්දු ගොඩාක් දුප්පත් කියලා කියනවා. එයා වැරහැල්ලක් ඇදගෙන ජීවත් වෙන්නේ. එයා අනුන්ගේ කරුණාවට බඳුන් වෙච්ච කෙනෙක්. එදිනෙදා මොනවා හරි මේ සෙගමන් යදලා සමහර විට ජීවිතය ගත කරන්නේ. එතකොට මනුස්ස ලෝකේ ගොඩාක් අවාසනාවන්ත කෙනෙක් හැටින් අපිට පේන්නේ යා ගැන. නමුත් එයාට තියෙනවා කියනවා අංග 4ක්. ඒ තමයි බුදුරජාන් වහන්සේ කෙරේ නොසැලෙන පැහැදීමක් තියෙනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ වදාළ උතුම් ශ්‍රී සද්ධර්මයේ කෙරේ නොසැලෙන පැහැදීමක් තියෙනවා. ඒ වගේම ශ්‍රාවක සංඝ රත්නයේ කෙරේ නොසැලෙන පැහැදීමක් තියෙනවා. ඒ වගේම එයා සිල්පද නොකඩකොට බොහොම ගෞරවයෙන් ආරක්ෂා කරගෙන ඉන්නවා. ওই සෝතාපට්ටි අංග වලින් යුක්තයි. ඒ ආර්ය ශ්‍රාවකයා ওই සෝතාපට්ටි අංග වලින් යුක්ත වෙලා ජීවිතය ගත කරන. හැබැයි දුප්පත් ජීවිතයක් තියෙනවා. වැරහැල්ලක් ඇඳගෙන කඩමාල්ලක් අතට අරගෙන මේ හිඟා කකා ගිහිලා ජීවත් වෙන කෙනෙක්. මෙයත්
මරණයටපත් වුණාට පස්සේ ආයුෂයගේ ගෙවි යෑමෙන් මරණින් මත්තේ උපදිනවා අර සක්දේවතු ඉපදුණු දිව්‍ය ලෝකෙම. ඒ ආකාරයෙන්ම සැප සහිතව උපදිනවා. ඉපදිලා නන්දන වනයේට ගිහිල්ලා එයා දිව්‍ය පිරිස පිරිවරාගෙන දිව්‍ය සැපයෙන් සතුටු වෙමින් ඉන්නවා. හැබැයි ඒ ආර්ය ශ්‍රාවකයා නිරයෙන් නිදහස් වෙලා කියනවා ඒ දෙවියන් අතර ඉපදිලා ඉන්නේ. තිරිසන් ලෝකෙන් නිදහස් වෙලා, പ്രേත ලෝකෙන් නිදහස් වෙලා, අපායට වැටෙන ස්වභාවයෙන් නිදහස් වෙලා, එයා එතනින් චුත වෙලා ආපහු අපාය උපදින්නේ නැහැ කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. ස්වාමීනි ඇත්ත වශයෙන්ම අපි අපායන් නිදහස් වුණා කියන හිතුවිල්ල එතකොට කෙනෙක්ගේ හිතේ මොනතරම් මේ සතුටක් ඇති වෙන තමන්ගේ ජීවිතේට මොනතරම් අස්සසිල්ලක් ඇති කරලා දෙනවද? එතකොට බුදුරජාණන් දේශනා කරන මහණෙනි අර සක්විති රජතුමාට ලැබෙන රතන හත තියෙනවනේ. මණි රත්නේ, චක්ක රත්නේ, හස්ති රත්නේ, අශ්ව රත්නේ, ස්ත්‍රී රත්නේ, ගෘහපති රත්නේ, පරිනායක රත්නේ කියලා. මේ විදිහට මේ රතන සත යම් කිසි කෙනෙකුට ලැබෙනවද? ඒක මහ උතුම් ලැබීමක් හැටියට දැන් අද සමාජයේ ගොඩාක් පිළිගන්නවා නේද? එහෙම ලැබීමක් තියෙනවා. හැබැයි ඒ යම් කිසි කෙනෙකුට අර මාණික්කයේ හත ලැබෙනවද? තවත් කෙනෙකුට මේ සෝතාපට්ටි අංග 4 ලැබෙනවද? සෝතාපට්ටි අංග 4 ලැබීම 16කට බෙදලා ඉවර වෙලා. ඒකෙන් එක කොටසක් තරම්වත් වටින්නේ නැහැ කියලා කියනවා. අර සක්විති රජ කෙනෙකුට ලැබෙන මාණික්කයේ හත 15. ඒ මාණික්කයේ හත ඇතිව 이르දි 4න් යුක්තව යම් සැපයක් ලබනවද? ඒ සැපය සතර සෝතාපට්ටි අංග වලින් 16න් කොටසක් තරම්වත් වටින්නේ නැහැ කියලා කියනවා. ස්වාමීනි දැන් සක්විති රජුරවන්ට මහා පුරුෂ ලක්ෂණ තියෙනවා. මහා පුරුෂ ලක්ෂණ 32ම තියෙනවා. එයාට ගති දෙකයි තියෙන්නේ. ගිහි ජීවිතය අත්හැරියොත් ඒකාන්තයෙන්ම සම්මා සම්බුදු කෙනෙක් වෙනවා. එතකොට ගිහි ජීවිතේ ගත කළොත් එහෙම සක්විති රජ කෙනෙක් වෙනවා. ඒ තරම් සසර රැස් කරගත්ත මහා පුණ්‍ය මහිමයක් තියෙනවා. ඒ පුණ්‍ය මහිමේ නිසා තමයි එයාට ඒ විදිහේ මහා සැප සම්පත් ගොඩාක් ලැබෙන්නේ. හැබැයි එයාට සෝතාපට්ටි අංග නැත්තම් ඒ සෝතාපට්ටි අංග නැතිවීම නිසා කොච්චර ධාර්මික ලෝකේ පාලනය කරන්නේ. අර මාණික්ක හතකින් කොයිතරම් සැප වින්දත් එයා නිරේ නිදහස් වෙලා නැහැ. තිරිසන් ලෝකෙන් പ്രേත ලෝකෙන් නිදහස් වෙලා නැහැ. එහෙමයි ස්වාමී. එයා දෙවියන් අතර ඉපදුනත් අපායට වැටෙන ස්වභාවයෙන් යුක්තවමයි ඉන්නේ. එහෙමයි. හැබැයි ආර්ය ශ්‍රාවකයා කඩමාල්ලක් ඇඳගෙන ගොඩාක් දුප්පත්. සමහර විට උදේ කෑම වේල කෑවට පස්සේ දවල්ට කෑම වේල මොනවාද කියලා එයා දන්නේ නැහැ. ඒත් බාහිර ලෝකේ අපිට පේනකොට හිතෙන්නේ සක්විති රජතුමා කියන්නේ ගොඩාක් සැප දෙන ගොඩාක් වාසනාවන්ත කෙනෙක්. අර දිලුදු කෙනා අපිට බාහිරින් පේන්නේ නැහැ මේ සතර සෝතාපට්ටි අංග. එතකොට එයා මහා අවාසනාවන්ත දුක්ඛිත ජීවිතයක් ගත කරන කෙනෙක් කියලා හිතන්න පුළුවන්. ස්වාමීනි දැන් අපි ඇත්තටම අපි කොච්චර වාසනාවන්තයිද කියලා මේ අපි වටහා ගන්නවා නම් දැන් සක්විති රජුරුවන් එච්චර පින් දහම් සසරේ කරාසි කරලත් මහ බෝසතාණන් වහන්සේ පරිද්දෙන් ඒ වගේම මේ මාණික්ක රත්න 7ක් ලැබලත් සම්බුද්ධ ශාසනයේ අහිමි වෙලා තියෙනවා අපිට ලැබිලා තියෙනවා ස්වාමීනි අපි මේ වැටහිම තව කොහොමද පුළුල් කරගන්නේ ඒක තමයි අපි දැන් අපිට වටිනා දේ ලැබිලා තියෙනවා ඒ වටිනා දේ ලැබුණා වගේම තමයි මහත්තයා මේ ලැබිච්ච දේ අහිමි වීමකුත් තියෙනවා. එහෙමයි. ඒ අහිමි වුණොත් එහෙම එතකොට අපිට ආපහු නිරේ තිරිසන් ලෝකෙ പ്രേත ලෝකෙ උපදින්න. සක්විති රජතුමාටත් එයා නිරේ වැටෙන ස්වභාවයෙන් යුක්තයි නා. දැන් අපි අහලා තියෙන්නේ භාග්‍යතුන් වහන්සේ දවසචාරිකාවට කඩිරැලක් දැක්ක කියලා. ඒ කඩිරැල දැකලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා එතනදී මේ කඩිරැල පටන් ගන්න තැන යම් කඩියෙක් ඉන්නවද? අවසන් වෙන තැන යම් කඩියෙක් ඉන්නවද? ඔය අතර සක්විති රජ නොවුන කෙනෙක් නැහැ කියලා. ස්වාමීනි පුදුමයිනේ සංසාරේ. සසරේ හැටි දැන් අපිත් ඒ වගේ තමයි. අපිත් සසර එනකොට ඒකාන්තයෙන්ම සක්විති රජවරු වෙලා ඉදපු අය. එක ජීවිතයක් හරි දෙකක් හරි 10ක් හරි ඉතල හැබැයි අපිට බැරි වෙච්ච දෙයක් තියෙනවා. ඒ තමයි සෝතාපට්ටි අංග ඇති වෙන්නේ නැහැ අපිට. ඒක නිසා මහා පුරුෂ ලක්ෂණ 32ක් දරාගෙන අතීත ජීවිතයක් ගත කරගෙන හිටියා. මාණික්කේ 7කින් යුක්තව ගොඩාක් සැප වින්දත්. ධාර්මිකව මේ පෘථිවි මණ්ඩලයම පාලනය කරත්
ඒ රැස් වෙන පිනේ දෙවියන් අතර ඉපදුනත් නිරේ නිදහස් වෙච්ච කෙනෙක් හැටියට නෙමෙයි. තිරිසන් ලෝකෙන්, പ്രേත ලෝකෙන්, සතර අපායන් නිදහස් වෙච්ච කෙනෙක් හැටියට නෙමෙයි අපි අපේ ජීවිතය ගත කරලා තියෙන්නේ. ඒ නිසා අපි නැවත සසරට වැටිලා ඉපදි මෙරි එනවා. දැන් බලන්න සක්විත රජ කෙනෙකුට තියෙන ඇස් දෙක නිල් පාට මේ අබිනීල නෙත් දෙකක් තියෙනවා. හැබැයි සසරේ උපදිනකොට අන්ධ කෙනෙක් වෙලා ආපහු උපදින්න පුළුවන්. එතකොට මේ කිසිම සාධාරණත්වයක් නැහැ ස්වාමී. නෑ මේ ඉපදින ඒකනේ භාග්‍යතුන් වහන්සේ මේක ටිකක්වත් වර්ණනා කරන්නේ නැහැ කියන්නේ. එහෙමයි. ඉතින්කට එයා අප්‍රමාදී වෙන්න ඕනේ. ඉතින් අදත් අපි ඉගෙන ගන්න දේශනාවත් ඒ වගේ අප්‍රමාදී බවට උපකාර වෙන දේශනාවක්. අවසරයි ස්වාමී. ඉතින් භාග්‍යතුන් වහන්සේ ඒ දවස්වල වැඩ සිටියේ කපිලවස්තුවේ නේග්‍රෝධාරාමයේ. එදා නන්දිය කියලා ශාක්‍ය කෙනෙක්. එක්නම නන්දිය එයා භාග්‍යතුන් වහන්සේ බැහැ දකින්න ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට ආදරෙන් වන්දනා කරලා පැත්තකින් වාඩි වෙලා බුදුරජාණන්සේගේ මෙහෙම ඇහුවා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ යම් ආර්ය ශ්‍රාවකයෙකුට හොඳට මතක තියාගන්න ආර්ය ශ්‍රාවකයෙක්. ආර්ය ශ්‍රාවකයා කියන්නේ බුදුරජාණන් සරණ ගියපු කෙනෙක්. ධර්මයේ සංඝ රත්නයේ සරණ ගියපු කෙනෙක්. මේ ධර්ම මාර්ගේ පුරුදු කරන්න වීරිය කරන කෙනෙක්. යම් ආර්ය ශ්‍රාවකයෙකුට සතරක් වූ සෝතාපට්ටි අංගයන්. සෝතාපට්ටි අංගයන් හතරක් තියෙනවානේ. ඒ කියන්නේ බුදුරජාන් වහන්සේ කෙරේ නොසැලෙන පැහැදීම. ශ්‍රී සද්ධර්මයේ කෙරේ නොසැලෙන පැහැදීම. ආර්ය මහා ශ්‍රාවක සංඝ රත්නයේ කෙරේ නොසැලෙන පැහැදීම. ආර්යකාන්ත සීලය. මේ සෝතාපට්ටි අංග නැත්තටම නැත්තම් සබ්බේන සබ්බන් සබ්බතා සබ්බන් නැති. සියල්ලෙන්ම සියලු අයුරින්ම නැත්තටම නැත්තම් සෝතාපට්ටි අංග දශමයක්වත් නැත්තම් ඒ ආර්ය ශ්‍රාවකයා ප්‍රමාදී කෙනෙක් නේද කියලා අහනවා. එහෙමයි. එයා ප්‍රමාදී වෙවි වාසය කරන කෙනෙක් නේද කියලා අහනවා. දැන් ප්‍රශ්නේ ඔබට මතක ඇති භාග්‍යතුන් වහන්සේ ළඟට නන්දිය ඇවිල්ලා අහනවා ස්වාමීනි ආර්ය ශ්‍රාවකයෙකුට සතරක් වූ සෝතාපට්ටි අංග සියලු ආකාරයෙන් සියල්ලෙන්ම නැත්තටම නැත්තම් චුට්ටක්වත් නැත්තම් එයා ප්‍රමාදී කෙනෙක් නේද ආර්ය ශ්‍රාවකයා කියලා අහනවා. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ දේශනා කරන නන්දිය යමෙකුට මේ සෝතාපට්ටි අංග හතර සබ්බේන සබ්බන් සබ්බතා සබ්බන් නැති සියලු ආකාරයෙන්ම නැත්තටම නැත්තම් එයා බුදුසසුනේ බැහැරෝ පෘථග්ජන පස්සේ සිටින කෙනෙක් කියලා. එහෙනම් සෝතාපට්ටි අංග චුට්ටක්වත් දශමයක්ම නැත්තටම නැත්තම් සියලු ආකාරයෙන් නැත්තම් එයාට ආර්ය ශ්‍රාවකෙක් කියන්න බෑ. මොකද නන්දිය අහන්නේ කලින් ඇවිල්ලා ආර්ය ශ්‍රාවකයෙකුට සෝතාපට්ටි අංග නැත්තටම නැත්තම් චුට්ටක්වත් නැත්තම් එයා ප්‍රමාදී කෙනෙක් නේද කියලා. ඒකට ආයෙනම් ආර්ය ශ්‍රාවකයාගේ ප්‍රමාදී බවකුත් අප්‍රමාදී බවකුත් තියෙනවා. ආර්ය ශ්‍රාවකයාගේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා නන්දිය යම් කෙනෙකුට මේ සතරක් වූ සෝතාපට්ටි අංග නැත්තටම නැත්තම් චුට්ටක්වත් නැත්තම් එයා බාහිර බුදුසසුනේ බැහැර වෙච්චි. අශෘතවත් පෘථග්ජන කෙනෙක් කියලා කියනවා. එතකොට මේක අපි හොඳට තේරුම් ගන්න ඕනේ. ඒක නිසා අපිට මේ බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ ගිහිල්ලා සිල්පද සමාදන් වෙන්න ලැබුණා කියන්නේ මේ සෝතාපට්ටි අංග. දැන් අපි හිතලා බැලුවොත් අපි ඉපදුණු කාලේ ඉඳන් ගොඩාක් කුඩා කාලේ පටන් අපි බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යනවා. එහෙමයි සර්. සිල්පද සමාදන් වෙනවා. මේ සෝතාපට්ටි අංග සතරක් වූ සෝතාපට්ටි අංග මේ වගේ තමයි අපිව සතර අපායන් සදහටම නිදහස් කරවන්නේ. අපිව සසර දුකින් නිදහස් කරවන්නේ. අමා මහ නිවන කරා අපිව ගෙනියන්නේ අපිට බුදුරජාන් වහන්සේ කෙරෙහි ඇති වෙන පැහැදීම, ධර්ම රත්නය කෙරෙහි ඇති වෙන පැහැදීම, මඟපල්ලාභී ශ්‍රාවක සංඝ රත්නය කෙරෙහි පැහැදීම. අපි සමාදන් වෙලා ආරක්ෂා කරන උතුම් සීලය. ස්වාමීනි අතරම අපි දැන් පුංචි සන්දී පාසලේ බලහත්කාරයෙන් හරි අපිට සිල් සමාදන් වෙනවා තිසරණේ සමාදන් වෙන්න වෙනවනේ. ස්වාමීනි ආර්ය ශ්‍රාවකයා කියලා කියන්නේම තිසරණයට පැමුණුණු ශ්‍රාවකයාද සීලයට පැමුණුණු. සීලයට කියන්නේ එයාට සෝතාපට්ටි අංග. ඒ කියන්නේ දැන් බුදුරජාණන් දේශනා කළා තියෙන මහත්ය මේ පැහැදීම ආකාර දෙකකට තියෙනවා කියලා. එහෙමයි. ඒ තමයි
අමෝලිකා ශ්‍රද්ධාවයි ආකාරවතී ශ්‍රද්ධාවයි කියන්නේ. අමෝලිකා ශ්‍රද්ධාව ගැන බුදුරජාණන් දේශනා කරන පරිප්ලව, ඉල්පෙන පැහැදීම. එහෙම නැත්නම් සෙලවෙන පැහැදීම. ඒක උපමාවකින් දේශනා කරන පරඩලකට වගේ කියලා. පරඩලක් කියන්නේ අපි දන්නවා කිසෙල්ලත්තක් මේ ඒකේ මැරිලා වේලුණාට පස්සේ ඒක කඩම් වැටෙනවා. කඩම් වැටලා ගහේ එල්ලි එල්ලි තියෙනවා. ඒකට ඒ එල්ලි එල්ලි තියෙන කෙසෙල්ලත් කිසිම හයියක් නැහැ. හුලං අමන්නේ යම් දිශාවකටද ඒ දිශාවට සෙලවි තමයි තියෙන හැම වෙලාවෙම. ඒ වගේම පුළුන් රොදක් වගේ කියනවා. දැන් පුළුන් රොදට කිසි හයියක් ශක්තියක් නැති දෙයක්. ඒකට ඒක චුට්ටි හුලඟටත් ඒ අණු සෙලවෙනවා. පිටලා තියෙන්නේ නැහැ. ආන්ගේ පැහැදීම ගැන කියනවා පරිප්ලව පසාදස්ස. ඉල්පෙන ශ්‍රද්ධාව ප්‍රඥාව වැඩෙන්නේ නැහැ කියලා කියනවා. ඒ පැහැදීම තිබුණා කියලා අපිට බුද්ධං සරණං ගච්ඡාමි කියලා සරණ ගිහලා ඒ පැහැදීම තියෙන්න පුළුවන්. ඒකෙන් පිං රැස් වෙනවා. හැබැයි ඒකවත් නැත්තම් හැබැයි ඒකෙන් අපි සාමාන්‍ය තෘප්තියටපත් වෙලා ඉන්න හොඳ නැහැ. ඊට එහා ගියපු ආකාරවතී පැහැදීමක් තියෙනවා. ඒ ආකාරවතී පැහැදීම ගැන බුදුරජාණන් දේශනා කරනවා පතිට්ඨිතා. හොඳට පිහිටලා තියෙනවා. දැන් මූල ජාතා මුල් ඇදලා තියෙනවා කියනවා. බුදුරජාණන් සුකුමාරකින් දේශනා කරනවා ඒ පැහැදීම හරියට මේ ස්තම්භයක් වගේ කියලා කියනවා. ඒ කියන්නේ ඒසිකා ස්තම්භය වගේ කියනවා. කණුවක් කියන අපි හිතමු අඩි 20ක් කුස ගල් කණුවක් කියලා. ලොකු දැවැන්ත. මේක අඩි 10ක් පොළවේ ගැඹුරට වලක් හරලා අඩි 10ක් පොළවෙන් උඩට තියෙනවා. කොයි දිශාවෙන් මොනතරම් වේගයෙන් සුළං හැමුවත් ඒ කණුව ස්තම්භයේ සෙලවෙයිද? සෙලවෙන්නේ නැහැ. සෙලවෙන්නේ හොද්දට පිහිටලා තියෙනවා ඒක. ආන් ඒ වගේ ආදි ශ්‍රාවකයාට ඒ පැහැදීම ඇති වෙනවා. ඒ පැහැදීම පරිපූර්ණ වශයෙන් ඇති වුණොත් සෝතාපන්නයි කියලා කියනවා. ඒ වගේ පැහැදීමක් යම් මට්ටමකට පොඩිවට හරි පටන් ගන්න පුළුවන්. එහෙම වුණොත් එයාට සෝතාපට්ඨංග පොඩිවට හරි තියෙනවා. එතකොට ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම එයා තුල පොඩි ආකාරයෙන් හරි පිහිටනවා. එතකොට මේ විදිහටත් නැත්තම් චුට්ටක්වත් කොයිම ආකාරයෙන් නැත්තම් එයා අසුතව පුතඥ කෙනෙක් නේ බුදුසසුනේ බැහැර වෙච්ච කෙනෙක් කියනවා. එහෙනම් පින්වත්නි අපි තුල යම් පැහැදීමක් තියෙනවා නම් භාග්‍යවතුන් වහන්සේ ගැන මේ පැහැදීම වටිනා දෙයක්. ඒක කෙලස ගන්න හොඳ නැහැ. ඒක කෙලෙසෙන්න මොනවාද? මිත්‍යා දෘෂ්ටි දේවල් වලින්. කොහොමද උන නැකත එනවා, කේන්දරේ එනවා. ඊට පස්සේ වෙන දැන් මේ ඔය දැන් ලාෆින් බුද්ධ කියලා එනවා. එහෙමයි සර්. ඊට පස්සේ සායි බබා කියලා තියෙනවා. මේ විදිහට බාහිර ශාස්ත්‍රූන් වහන්සේලා බාහිර දෘෂ්ටි අපි ගොඩාක් පිළි අරගෙන ඉන්නවා නම් අපේ අර පැහැදීම කියන එක පිළිහිටන්නේ නැහැ හොඳට. එහෙමයි. එතකොට ඒක නිසා ගොඩාක් පාඩුවක් ඒක. නිසා අපිට මේ ඉපදෙන මැරෙන දැන් අපේ ජීවිතේ වයසට යන එක මොහොතකින්වත් නතර වෙන්නේ නැහැ. අපේ ජීවිතේ ලෙඩ වෙන එක මොහොතකින්වත් නතර වෙන්නේ නැහැ. ආයුෂ ගෙවෙන එක මොහොතකින්වත් නතර වෙන එකක් නෙමෙයි තියෙන්නේ. එතකොට අපි යම් මාක් දැන් අපිට ආරංචිනා පහුගිය දවස්වල දඹුල්ලේදී මේ තරුණ මහත්තයෙක් මං හිතන්නේ මේ හමුදා ආරක්ෂක අංශයට සම්බන්ධ කියලා තමයි දැනට අපිට ආරංචි උනේ. එතකොට එයා එකපාර හිටි වැටලා තියෙනවා. එයා සමහරට ගමනක් යන්නේ නැත්නම් කඳුර කොහේ හරි යන්න පිටත් වෙච්ච ගමනක් නෙමෙයි. එහෙමයි. එතකොට එයා එහෙම හිටගෙන වොෂ්රූම් එකට ගිහිලා එනකොටම එහෙම වැටිලා මොහොතකින් මැරිලා තියෙනවා. ඉතින් ඒ වගේ අපේ ජීවිතෙත් මේ මරණය කරා යන ජීවිතයක් තියෙන්නේ. ඒතර මරණය කරා අපි යන්නේක වලකින්නේ අපි නැකත පිළිගත්තත් නැතත් ඒක නතර වෙන්නේ නැහැ. කේන්දරේ පිළිගත්තත් නැතත් ඒක නතර වෙන්නේ නැහැ. අපිට අපල උපද්‍රව තිබුණත් නැතත් ඒක නතර වෙන්නේ නැහැ. හැබැයි මේ නැකත් ඒවා කේන්දර වේවා අපල වේවා ඒ ඔක්කොම බුදු සසුනෙන් බැහැර වෙච්චි මිත්‍යා දේවල්. ඒ දේවල් විශ්වාස කරගෙන ඊට අනුව කටයුතු කරමින් ඉන්නවනම් එතකොට පැහැදීම තමයි අඩු වෙලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගෙන් නෑ මම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් ඉන්නවා මට නොසෙල්ලන පැහැදීම ඒ වුණාට කේන්දරෙත් ඇත්තක් තියෙනවනේ. එහෙම බොහෝ අවස්ථාවල අපි එහෙම ඉන්න අවස්ථා පේනවා. එහෙම තමයි ගොඩාක් අය ඉන්නේ. එහෙම වෙච්ච ගමන් එතන තියෙන්නේ අශ්‍රද්ධාව.
එතකොට ශ්‍රද්ධාව කියන්නේ එයාට සෝතාපට්ටියන්ගේ නැත්තටම නැහැ. චුට්ටක්වත් නැහැ. එහෙම වුණොත් එයා බාහිර පෘථග්ජන පක්ෂේ. ස්වාමිනේ එතනදී අපේ සරණ බින්දෙනවද? සරණ බිඳෙනවා. එයා කර්මඵල නෙමෙයි විශ්වාස කරන්නේ. එහෙමයි. කර්මඵල විශ්වාස කරනවා නම් නැකතකින් කේන්දරයකින් ගන්න දෙයක් නැහැ. එහෙමයි. සාසුන් වහන්සේ කියන්නේ බුදුරජාණන්සේ මෙහෙම දේශනා කළා නැකත ගැන. කොහොමද? සුනක්කත්තං සුමංගලං සුප්පභාතං සොයිට්ඨිතං සුඛනෝ සුමෝහතෝ ච සුයිට්ඨං බ්‍රහ්මචාරිසෝ. සුනක්කත්තං සුබ නැකත කියන්නේ. සුමංගලං සුබ මංගල්‍ය කියලා කියන්නේ. සුප්පභාතං සුබ උදෑසනක් කියන්නේ. සොයිට්ඨිතං සුබ නැගී සිටීමක් කියලා කියන්නේ. සුඛනෝ සුබ ක්ෂණය කියන්නේ. සුමුහුත්තෝච සුබ මුහුර්තය කියලා කියන්නේ. සොයිට්ඨං බ්‍රහ්මචාරිසු බ්‍රහ්මචාරී අය උදෙසා යම් දාන ආදී ආකාරයෙන් උපස්ථානයක් කරනවා නම් ආන් ඒ වෙලාවට කියනවා සුබ නැකත සුබ මංගල්‍ය සුබ මුහුර්තය එහෙම කියන්න තියෙන්නේ. යම් උදෑසනක වේවා දහවලක වේවා රාත්‍රියක වේවා කයෙන් යම් කිසි යහපත් දෙයක් සුචරිතයක් පුරුදු කරනවා වචනේ මනසේ යහපතක් යම් කිසි දෙයක් පුරුදු කරන ඒක තමයි සුබ නැකතයට ලැබෙච්චි සුබ මංගල්‍ය. ඉතින් මනසේ දුෂ්චරිතයන්නේ මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ. මිත්‍යා දෘෂ්ටිය ආපු ගමන් මනෝ දුෂ්චරිතයක්. මනෝ දුෂ්චරිතය එදිච්ච වෙලාව කොහොමද සුබ නැකතක් වෙන්නේ? ස්වාමීනි දැන් අපේ හිතේ ඇත්තටම රාගය, දේශය, මෝහය බලවත් වෙන වෙලාවේ බුදු ගුණ ඇහෙනකොට, පිරිත ඇහෙනකොට, භාග්‍යවතුන් වහන්සේ ගැන සිහිපත් වෙනකොට සිත නිවෙනවා කියලා අපි දන්නවා. ඒ නමුත් ස්වාමීනි අපි නැකතට ගිනි මෙලෙව්වා, නැකතට අඩිය තිබ්බයි කියලා අපේ හිතේ කසල මේ නැතිව යන්නේ නැහැනේ. ඒක චාරිත්‍රයක් හැටියට පුරුදු කරනවා. ඒ චාරිත්‍ර කොයි ආකාරයෙන් ආවද කියලා ඇත්තට මේ දේශනා කියනකොට හිතාගන්න බෑ. කියන්නේ එහෙම දැන් මේ මොනවා හරි සංස්කෘතියක් එක්ක අපිට ඇවිල්ලා තියෙනවා. දැන් අපි ඒක නිසා සෝතාපට්ටියන්ගේ පැත්තකට දාලා වටිනා දේ පැත්තකට දාලා නොවටිනා නැකතක් ඒ ආදී දෙයක් මුල් කරගෙන හැමදේම අපි කරනවා. ඒකත් එක්ක අපිට මේ වටිනා අවස්ථාව අහිමි වෙලා යනවා. ස්වාමීනි සත්පුරුෂයෙකුට පුළුවන් නේද මම නම් ඒ කාන්ත කොටේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහිල්ලා ඉන්නේ. ඉතින් නම් මේ ලාමක දේවල්හි මම පැටලෙන්නේ නැහැ කියලා තිර කොට ගන්න පුළුවන්. ඒ ස්ථීර බව ඇති වෙන්නේ සෝතාපට්ටියන්ගේ ඇති වෙන්න. දැන් බලන්න මහත්තයා ඒකකයක් හැටියට ගත්තොත් මිනිස්සු කියලා හිතන්නකෝ. ඒ මිනිස්සු දැන් අපි ලංකාව විතරක් නෙමෙයි ඉන්නේ. ලෝකේ පුරා මිනිස්සු ඉන්නවා. එතකොට නැකතක් ගැන චුට්ටක්වත් දන්නේ නැති ලෝකයක් නැද්ද? මිනිස්සු නැද්ද මේ ලෝකේ? ඉන්නවා ස්වාමී. කේන්දරයක් කියන දෙයක් ජීවිතේට දැකලවත් නැති කේන්දරයක් නැති. ඒක ග්‍රහයක් නැති නේද? ලග්නයක් නැති මිනිස්සු නැද්ද මේ ලෝකේ? ඉතින් මේ මිනිස්සු දුකටපත් වෙලා ඉන්නවද? එයාලට අපල නැද්ද ජීවිතේ කාලෙන් කාලෙ? නේද? දැන් මේ විදිහට අපි කල්පනා දැන් ඒකනේ කියන්නේ පරිප්ලව පසාදස්ස පඤ්ඤාන පරිපූර්ණයි. ඉල්පෙන ශ්‍රද්ධාවක් නම් තියෙන ප්‍රඥාව වැඩෙන්නේ නැහැ කියනවා. ආකාරවතී ශ්‍රද්ධාව බුදුරජාන් වහන්සේගේ අවබෝධය ගැන අපි හොඳට හිත පිහිටවගෙන හිත පහදව ගත්තාම තමයි ප්‍රඥාව වැඩෙන්නේ. ප්‍රඥාව වැඩෙනවා කියලා කියන්නේ එතකොට මේ කුසල් අකුසල් සුචරිතේ දුෂ්චරිතේ මම පුරුදු කරන්න ඕනේ මොනවාද පුරුදු කරන්න හොඳ නැත්තේ මොනවාද කියලා හොඳට තේරුම් බේරුම් කරගන්න පුළුවන්. එතකොට ඒක ඇති වෙන්නේ මේ සෝතාපට්ටියංග ජීවිතය තුළ ඇතිවීමත් එක්කමයි. ස්වාමීන් ඉල්පෙන සද්දාව කියන එක අපි තවදුරටත් පැහැදිලි කරගන්නේ දැන් භාග්‍යවතුන් වහන්සේ සරණ ගිහිල්ලත් ඉන්නවා. නමුත් යම් කටයුත්තක් යෙදුනට පස්සේ ඉඳුල් කට ගන්න සුබ නැකතක් බැලුවත් කමන්නේ නැහැ වගේ හිතන අවස්ථා තියෙනවා. ඔව් දැන් ඉපදුන ගමම වෙලාව ගන්නවා. එහෙමයි. ඒකට ඊට පස්සේ නම තියන්නේත් ඒ වෙලාවට අනුව. නේද? දැන් අපි ගත්තොත් එහෙම ඒ කියන්නේ දැන් මුල් අකුර හොයලා නම් තියන්න ගිහිල්ලා අමුතු නම් තියලා තියෙනවා. දැන් බටහිර සමාජය ගත්තොත් එහෙම එයාලගේ නම් හැම කෙනා ගොඩාක් අර තියෙන ජෝන් කියලා. ඒ වගේ අර සීයාගේ නමම තාත්තට තාත්තගේ නමම පුතාට පුතාගේ නමම මොනුබුරාට එහෙම යන්නේ. එයාලගේ වෙනස දැන් අපේ බලන්නකො අපේ ලස්සන නම් තිබුණා. සීලවතී ගුණවතී නේද? ඒ වගේ යහපත් නේද? කොච්චර බුද්ධ දාස දැන් අද පොඩි දරුවෙකුට බුද්ධ දාස කියලා නම දැම්මොත් මහා අසාධාරණයක් කරලා කියලා හිතන්නේ නේද?
නේද? අපේ ඒ වගේ අපේ මේ කියන්නේ ධර්මයට ගලපලා බලලා නෙමෙයි අපි ඉපදුන වෙලාවෙ ඉඳන්. ඊට පස්සේ මේ නම දාන්නේ. ඊට පස්සේ යාට චුට්ටක් ලෙඩ වුණත් ඉක්මනින්ම දුවන්නේ ඉපදිච්ච වෙලාව අරගෙන කේන්දරෙම. ඉතින් අර නාගශාස්ත්‍රවරයා එයා ජ්‍යොතිෂ වේදියා කියන්නේ මොකද්ද? ඒක පිළිගන්නවා. ඒක පිළිගත්තට පස්සේ ඒක තමයි එයාගේ දැන් අපි දන්නේ මේ විදිහට සමහර අය ඉන්නවා එයාලගේ කේන්දරේ දැන් මොන පොඩි කාලේ කේන්දර අරගෙන යනවා. ගිහිල්ලා එයා බල්ලා කියනවා මෙයා පින්වන්ත දරුවෙක් මෙයා මෙහෙමයි මෙයා ලොකු වුණාම මේ සත්‍යෙට ගේනවා එනවා කියලා. එතකොට ඒ අම්මගේ තාත්තගේ පවුලේ ලොකුම බලාපොරොත්තු ඒ දරුවා එතෙන්ට ගන්න එක. ඊට පස්සේ වෙන දරුවා ගැන අවධානෙත් නැහැ. ඊට පස්සේ මේක සමහරට කියනවා අපේ මේ දරුවා මෙහෙම කෙනෙක් පොඩි කාලේ නම් එයා ගොළුවට ඒක දානවා. ඉතින් එහෙම කිව්වට කොච්චර අසාර්ථක වෙච්ච අය ඉන්නවද? ඒක උපතින්ම එහෙම අරන් එනවා නම් එහෙම දෙයක් මොනා කරන්න බැරිද මේ ලෝකේ? කර්ම ශක්තියක් තියෙනවා. කර්මානුරූපව යම්කිසි දෙයක් උරුම වෙලා තියෙනවා නම් ඒක යාට උරුම වෙනවා. ඒක වළක්වන්න බෑ. නැත්තම් මේ ඉපදිච්ච වෙලාවට අනුව දැන් බලන්න අපි මව් කුසේ පිළිසිඳ ගන්න වෙලාව බලලාද? නැහැ ස්වාමී. බුදුරජාණන් වහන්සේ මව් කුසේ ඉපදීමනේ මනුස්ස ලෝකෙ උපත කියලා තියෙන්නේ. මව් කුසක යම් මොහොතක විඥානයේ බැසගත්තද එදා තමයි උපත කියලා කියන්නේ. ඒ වෙලාව අපි කවුරුවත් දන්නේ නැහැ. මනුස්ස ලෝකෙට ආපු වෙලාව. මේ මව් කුසින් දැන් මව් කුසින් එළියට ආපු වෙලාවනේ අපි හිතන්නේ නේද? මව් කුසින් ආපු වෙලාවට අනුව ආහාර ග්‍රහය මෙතන මේ ග්‍රහය මෙතන මෙහෙමයි කියලා හිතලා යම්කිසි ගණන් ශාස්ත්‍රයක් තියෙනවා. ඒකට අනුව මේ කටයුතු කරලා තියෙනවා. ඒක හොඳයි ශ්‍රාවකත්වයේ නැති කෙනෙකුට. ඒක එපා කියනවා නෙමෙයි. ඒක කමන්න. හැබැයි ඒකට ගියපුවාම වෙන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන සිත පහදවා ගන්න බැරුව යනවා. ලෝකේ තියෙන ඇත්ත ස්වභාවය ගැන අපිට ඇහැ වැහිලා යනවනේ ස්වාමීනි. අනිත්‍යයි ඔබ වහන්සේ කලින් පහදලා දුන්නු. ඔව් ඒක තමයි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ ගත්තොත් මිනිස්යන් හැටියට ගත්තොත් ඒ මිනිස්යන් හැම කෙනාටම පොදු එකක්. හැබැයි නැකත ඒවා කේන්දරේ ඒවා අපල වේවා ඒවා ජන සමාජයට වෙනස් වෙන දේවල්. එතකොට ඒක නිසා අපි මේ යථාර්ථවාදී සත්‍යවාදී මේ වටිනා ධර්මයක්. ඒකයි අපි අප්‍රමාදී වෙන්න ඕනේ සෝතාපට්ටි වෙන්න. අංග ඇති කරගන්න. මොකද අපි වැරදි දෙයක් පිළි අරගෙන හිටියා කියලා ඒ හේතිය දැන් අපි කොතනකවත් අහලා තියෙනවද නැකතට මැරිලා සුගති යනවා කියලා. නැහැ නේද? නැකතනව කටයුතු කරලා මරණින් මත්තයා සුගතියේ ගියා කියලා අහලා තියෙනවද? නෑ. හැබැයි භාග්‍යතුන්ගේ ධර්මයේ තියෙනවානේ මහත්ය සද්දා මත්තාම් ප්‍රේම මත්තන් සබ්බේතේ සංඝ පරායනෝ කියන්නේ. මේ සද්දා මාත්‍රයක් ප්‍රේම මාත්‍රයක් තියෙනවා නම් සුගතිය උපදිනවා කියලා කියනවා. ඉතින් මේ විදිහට අපිට මේව ඇත්තටම නැවත කියන්න වෙන්නේ සාමාන්‍ය ජන සමාජය ගත්තොත් එහෙම. මේ සෝතාපට්ටියංග ඇති කර ගැනීම ගොඩාක් හිමීට සිද්ධ වෙන්නේ. ගොඩාක් දෙනෙකුට මේක කරන්න බෑ. එයාලා නෑ ඉතින් මේකත් හරිනේ කියලා ඒක පස්සෙම යනවා. ඒක පස්සෙම යෑම තුළ අපිට වටිනා දේ අහිමි වෙලා යනවා. ඒ නිසා මේ සෝතාපට්ටියංග මේ නන්දිය සූත්‍රයේ බුදුරජාණන් දේශනා කරනවා සබ්බේන සබ්බන් සබ්බතා සබ්බන් සියලු ආකාරයෙන් නැත්තටම නැත්තම් චොට්ටක්වත් නැත්තම් එයා පෘථග්ජන කෙනෙක් කියලා කියනවා. පෘථග්ජන පක්ෂේ ඉන්න බුදුසසුනෙන් බැහැර වෙච්ච කෙනෙක්. දැන් මේකේ අවාසනාව කියන්නේ මහත්තයා දැන් අපි බුද්ධං සරණං ගච්ඡාමි කිය ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කිය සෝතාපට්ටියංග සමාදන් වෙවිත් අපිට මේ පැහැදීම ඇති කරගන්න බැරුව අපි බාහිර පෘථග්ජන පක්ෂයේ කෙනෙක් වුණොත් එහෙම කොච්චර අවාසනාවක්ද ඒක. ඒක අය අවාසනාව ඒක මෙච්චරයි කියලා ප්‍රමාණ කරන්න බෑ. දැන් අපි මේක චුට්ටක් හරි අපිට ධර්මයෙන් ඉගෙනගෙන ධර්මය තුලින් දකින්න පුළුවන් නිසායි අපි මේ කියන්නේ. එතකොට ඒක නිසා මේ ශ්‍රවණය කරන පින්නතුන් තමනුත් මේ මිත්‍යා දේවල් නිසා අපිට සෝතාපට්ටියංග වලට එන්න බැරිව ඉන්නවනම් ඒ වගේම තමන්ගේ පවුල කෙනෙකුට මේ තැනට එන්න බැරිව ඉන්නවනම් අපි පුළුවන් තරම් මේ වටිනා දේ දෙන්න උත්සාහ කරන්න ඕනේ. එහෙමයි. මොකද අල්ප දෙනෙකුට ලැබිච්ච බොහොම දැන් සෝතාපට්ටියංග ගැන මේ ලෝකේ ගොඩාක් අය දන්නේ නැහැ.
මේ ලෝකේ ගොඩාක් අය බුද්ධාසන දැන් අපි ගත්තොත් චීන ගත්තොත් එහෙනම් බෞද්ධ රටක් කියලානේ. කෝටි 200 ගාණක් ඉන්නවා. ඉන්දියාව අපේ භාග්‍යවතුන් වහන්සේ පහළ වෙච්ච රටේ කෝටි 120ක් ඉන්නවා. ওই දෙකේනේ ලෝකෙ හතරෙන් එකක් දෙකක් වගේම ඉන්නේ. එහෙමයි සර්. ඔය රටවල්. නමුත් අපි දන්නේ සෝතා බුදුරජාණන් වහන්සේ සරණ යාම සතර අපායන් අපි නිදහස් කරන සෝතාපට්ටි අංගයක් කියලා දන්නේ කී දෙනාද? එහෙමයි. ඒ වගේ රටවල් දැන් ලංකාව ගත්තත් කෝටි 2ක් වගේ මිනිස්සු ඉන්නවනේ. මේ අය අතරත් ඔකින් බුද්ධ සරණ ගච්ඡාමි කියන අය 170 ගාණක් ඉන්නවා. හැබැයි සෝතාපට්ටි අංගයක් හැටියට බුදුරජාණන් සරණ ගියපු ධර්මීය සංඝරත්නය සරණ සෝතාපට්ටි අංග ඇති කරගත්ත අය. බොහොම ඒක අපිට හොඳට තේරෙනවා. තේරෙන්නේ මොකද්ද දැන් බලන්න උදේ පාන්දර ගුවන් විදුලියක් ගත්ත රූපවාහිනියක් ගත්තොත් පිරිත් කියන මිනිස්සු නිදාගෙන ඉන්න වෙලාවේ. මිනිස්සු අවදි වෙච්ච ගමන් මොනවාද පටන් ගන්න? සුබ නිමිති පලාපල අපල ඕවා මෙව නේද පටන් ගන්න. ඊට පස්සේ රෑ වෙලා මිනිස්සු නිින්දට යනකොට ඉතින් නිදාගත්ත මිනිස්සුන්ට පිරිත හොඳයි. අවදි වෙච්ච මිනිස්සුන්ට නැකත් කේන්දර. ඇයි මිනිසුන් ඉල්ලීම තියෙන එක? ඒකට ඒ නිසා මේ වෙන හානි මෙච්චරයි කියලා කියන්න බෑ. අපි ඒක නිසා මේ වටිනාකම හොඳට තේරුම් ගන්න ඕනේ. නැවත ඔබට මේ ධර්ම ශ්‍රවණය කරනකොට මේ දේශනාවට අනුවනේ අපිට කතා කරන්න වෙන්නේ. ඒ නිසා අපි මේ කාටවත් පහරක් ගන්නව දොසක් කියන්නේ කියන නෙමෙයි. නොනැති බුද්ධිමත් මිනිසෙක් ඉන්නවනම් මේ සතර අපාය උරුම කරගෙන ඉන්න එක්කෙනෙක් හැදුනොත් ස්වාමීනි කොච්චරම් ලාභයක්ද මේ අපායට නොවැටි නිවන දක්වා මේ යහපත් සුගතිය අපිට ජීවත් වෙන්න තියෙනවා නම්. ඔව් ඉතින් ඒකට අපිට කරන්න තියෙන ඊළඟට බුදුරජාණන් වහන්සේ කියන නොසැලෙන පැහැදීම ඇති කරගන්න. ඒ බුදුරජාණන් වහන්සේ කියන නොසැලෙන පැහැදීම ඇති කරගන්න අපිට ඒ වෙනුවෙන් කියලා මොකද්ද වියදම් කරන්න තියෙන්නේ? මොනවාද කැප කරන්න තියෙන්නේ? අපි බුදුරජාණන් සරණ ගියා කියලා අපිට සිද්ධ වෙන පාඩුව මොකක්ද? සමාජීය වශයෙන් පාඩුවක් වෙන්නේ නැහැ. ආර්ථිකයේ වශයෙන් පාඩුවක් වෙන්නේ නැහැ. එතකොට පෞල් පරිසරය තුළ යුතුයකම් වලින් පාඩුවක් වෙන්නේ බුදුරජාණන් සරණ ගියා කියලා. ඒ හැම තැනකදීම වාසියක්මයි වෙන්නේ. ලෞකිකව ගත්තත් බුදුරජාණන් සරණ යෑමේ මහා ලාභයක්. මොකද පාප මිත්‍ර ඇසුරට වැටෙන්නේ නැහැ. කර්මඵල විශ්වාස කරගෙන ඉන්නේ වීරියෙන් යුක්තයි. කම්මැලි නැහැ. එයා භවභෝග සම්පත් උපදවාගෙන සමාජයේ හොඳ නමක් තියාගෙන දුෂ්චරිතයෙන් බැහැර වෙච්චි යහපත් කෙනෙක් හැටියට ලෞකික ජීවිතයේ සැප සම්පත් උපදවාගෙන එයාට වාසය කරන්න පුළුවන්. ඒ වගේ ලෝකෝත්තර හැටියට ගත්තොත් එහෙම අපිට සතර අපායන් සදාටම නිදහස් වෙලා ඒ වගේම අමා මහ නිවන කර ආත්ම 7ක් ඇතුළත යන්න පුළුවන්. සෝතාපට්ටි අංග ඇති වුණොත් එහෙම. ඒකේ වටිනාකම තමයි අපි අර මුලින්ම සක්විති රජතුමා උපමා කරගෙන දේශනා කරේනේ. ඉතින් ශාස්ත්‍රඥ දේශනා කරලා තියෙනවා. ඒ නිසා පින්වත්නි අපිට ලැබිච්ච මේ දුර්ලභ වටිනාකම අපි හොඳට තේරුම් ගන්න ඕනේ. මේ දේශනාවේදී අපි තේරුම් ගන්න ඕනේ සතරක් වූ සෝතාපට්ටියන්ගේ නැත්තටම නැත්තම් චුට්ටක්වත් නැත්තම් එයා බාහිර පුතඥන පක්ෂයේ කෙනෙක් කියලා භාග්‍යතුන් හසේ දේශනා කළා. දැන් අපිට තේරෙනවා නම් අපි තුල නැත්තටම නැත්තම් චුට්ටක්වත් නැත්තම් අපි මොකද කරන්න ඕනේ? වහ බුදුරජාන් වහන්සේගේ ගුණ තේරුම් අරගෙන ධර්ම ශ්‍රවණය කරමින් සත්පුරුෂයන් ඇසුරු කරමින් මේ සෝතාපට්ටියන් ඇති කරගන්න වීර්යය කරන්න ඕනේ. මොකද බුදුරජාණන් දේශනා කරලා තියෙනවා හිස ගිනිගත් කෙනෙක් ගින්න නිවන්න උත්සාහ කරනවට වැඩිය උත්සාහයක් ඇති කරගන්න කියන සෝතාපට්ටියන් ඇති කරගන්න. මොකද ඒ තරම් වටිනා දෙයක් ඒක. ස්වාමීනි මම ඒකාන්ත කොටේ අසමසම අද්විතීය සාතුන් වහන්සේ වන අපගේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගියා. ඒ නිසා මම මින් පසුව නම් මේ ලාමක දෙහි ආයෙ ගැලෙන්නේ නැහැ. මං සාතුන් වහන්සේගේම සරණමයි පදන්නේ කියලා තිරකොට කෙනෙක් අදිෂ්ඨාන කරනවා නම් ඒක උතුම් සත්පුරුෂ භාවයක්ද? උතුම් සත්පුරුෂ භාවයක්. එයාගේ ජීවිතේ එයාට ලැබෙන සැහැල්ලුව ඊළඟට එයාට ලැබෙන ආශ්‍රයසින මෙච්චරයි කියලා කියන්න බෑ. ඒක අදීන මනසක්ද ස්වාමීනි? ඕ ඒක දීන මනසක් නෙමෙයි. ඒක අදීන මනසක්. එයාගේ හිත පුදුම විදියට පළල් වෙනවා. එයාගේ හිත පුදුම විදියට මධ්‍යස්ථල හැම දෙයක් ගැනම විචක්ෂණශීලීව ධර්මයට ගලපලා කම්පාවටපත් වෙන්නේ නැතුව අෂ්ටලෝක ධර්ම වලට කම්පා නොවි
ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒ සරණේ හොද්දට පිහිටපුවාම. එහෙමයි. ස්වාමීනි අවසරයි තව දෙයක් දැනගන්න ඕනේ. දැන් ස්වාමීනි අපේ පුංචිසන්තේ බෞද්ධ වෙලා ඉපදීම නිසාම පිළිම වහන්සේ දකින මත්තෙන්ම භාග්‍යවතුන් වහන්සේ ගැන ඇහෙන මත්තෙන්ම මේ වෙසක් සඳ නැගෙන ඒ පරිසරයේ උදා වෙනකොටත්ම අපේ හිතේ භාග්‍යවතුන් වහන්සේ ගැන ආදර ගෞරවයක් තියෙනවා ස්වාමීනි. ඒ නමුත් ස්වාමීනි තව දුරටත් භාග්‍යවතුන් වහන්සේ ගැන හොයලා දැනගන්නේ කොහොමද අපි නවාරහදී බුදුගුණ වශයෙන් විමසමින් කරුණු දැනගෙන ශ්‍රද්ධාව වැඩි දියුණු කරගන්න පුළුවන් නේද? ඔව් ඉතින් ඒකට බුදුරජාණන් දේශනා කරන ශ්‍රද්ධාව කියන්නේ හේතුවක් නිසා හටගන්න දෙයක්. එහෙමයි. ශ්‍රද්ධාව ඇති වෙන්න හේතුව තමයි සද්ධර්ම ශ්‍රවණය. එහෙමයි. ශ්‍රද්ධාව ඇති වෙන්න හේතුව සද්ධර්ම ශ්‍රවණය. සද්ධර්ම ශ්‍රවණය ඇති වෙන්න හේතුව සත්පුරුෂ ඇසුර. සත්පුරුෂයන් ඇසුරු කරනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. ශ්‍රද්ධාව ඇති වෙන මේ සද්ධර්මය අහන්න ලැබෙනවා. සත්පුරුෂයන් ඇසුරු කරනකොට සද්ධර්මය අහන්න ලැබෙනවා. එහෙමයි. සද්ධර්මය අහන්න ලැබෙනකොට ශ්‍රද්ධාව ඇති වෙනවා. එතකොට ඒක නිසා ශ්‍රද්ධාව ඇති දැන් එකයි මේ දැන් ඔබට මේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ ලක්විරු ගුවන්විදුලි ඔස්සේ නිරන්තරයෙන්ම බුදුරජාණන්ගේ ධර්මය අහන්න ලැබෙනවා. කියන්නේ ගැඹුරු ධර්මය අහන්න ලැබෙනවා. ඊළඟට මේ දැන් දිව්‍ය ලෝක ගැන අහන්න ලැබෙනවා. ඊළඟට අපාය ගැන අහන්න ලැබෙනවා. අසිරිමත් සම්බුදු සිරිත අහන්න ලැබෙනවා. මේවා අහන්න අපේ ජීවිතේට බුදුරජාණන්සේගේ අවබෝධය පින්වත්නි මේ ලැබෙන ලාභය මේ ශ්‍රද්ධා රූපවාහිනිය ලක්විරු ගුවන්විදුලියේ අපිට ලැබිලා තියෙන ලාභය වචන වලින් කියලා ඉවර කරන්න පුළුවන් එකක් නෙමෙයි. පුදුම ලාභයක් මේ යුගයේ රහතුන්ගේ යුගයේ රහතන් වහන්සේලා සමහරට 이르දි ප්‍රාතිහාර්ය පපා නොඑක් අයුරින් ආදේශනා ප්‍රාතිහාර්ය උන්වහන්සේලා ධර්මයේ දේශනා කරන්නේ නැති. හැබැයි මේ ශාසනය අතුරුදහන් වෙලා ගිහිල්ලා අවුරුදු 700ක් නැත්තරම නැති වෙලා තිබිලා මේ නැවත යුගයක් මතුවෙලා ගුරු දේවයන් වහන්සේගේ මූලිකත්වයේ බුද්ධ දේශනාව මුල් කරගෙන බුදුගුණ කොහොමද ඉගෙන ගන්න? ධර්මයේ සංඝ රත්නය කියන්නේ කොයි වගේ උත්තරමියෝද? සැබෑ රහතන් වහන්සේලා කොයි වගේ සංසිඳීමකින් යුක්ත උත්තරමියෝද කියලා අපිට හොඳට මේ ඉර හදට වැඩිය පැහැදිලිව දැක ගන්න පුළුවන් විදිහට මේ ධර්මයේ මතුවලා තියෙනවා. ඉතින් මේක ආශ්චර්යයක් මේ යුගයේ ලැබිච්ච මේ මනුස්සයන් ලැබුණු දුර්ලභ වාසනාවක්. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මේ සතරක් වූ සෝතාපට්ඨයන් ඇති කරගන්න. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන නන්දිය ඔය සෝතාපට්ඨයන්ග නැත්තරම නැත්නම් චුට්ටක්වත් නැත්නම් එයා බාහිර පුතඥන පක්ෂයේ ඉන්න කෙනෙක් කියලා කිව්වනේ. එයාට ආර්ය ශ්‍රාවකයෙක් කියන්න බෑ. හැබැයි නන්දිය යම් ආයුරකින් සෝතාපට්ඨයන්ගත් චුට්ටක් හරි ඇති කරගෙන එයා කියන්නේ චූටිවට හරි සෝතාපට්ඨයන්ග ඇති කරගෙන යම් කිසි කෙනෙක් ප්‍රමාදීව වාසය කරන්න පුළුවන් කියලා කියනවා. ඒ වගේම සෝතාපට්ඨියංග ඇති කරගත්ත කෙනා අප්‍රමාදීව වාසය කරන්න පුළුවන් කියලා කියනවා. සෝතාපට්ටි අංග මේ සුළු වශයෙන් හෝ ඇති කරගත්ත කෙනා ප්‍රමාදීව වාසය කරනවා නම් ඒකත් පාඩුවක්. ඒක නිසා සෝතාපට්ටි අංග වලින් යුක්ත කෙනා අප්‍රමාදී වෙන්න ඕනේ. බුදුරජාණන් දේශනා කරනවා කොහොමද කියලා කියනවා ආර්ය ශ්‍රාවකයෙක් ප්‍රමාදීව වාසය කරන්නේ. මේ බුදුරජාණන් දේශනා කරන නන්දිය මේ කරුණේල ආර්ය ශ්‍රාවකයා බුදුරජාණන් වහන්සේගේ නොසිල්ලන ප්‍රසාදයෙන් යුක්තයි. බුදුරජාණන් වහන්සේගේ ගුණ තේරුම් අරගෙන මේ ලෝකේ කාටවත් කිසිම ආකාරයෙන් කොයි ආකාරයකින්වත් සොලවන්න බැරි ආකාරයේ අප්‍රමාණ පැහැදීමකින් යුක්තයි. බුදුරජාණන් වහන්සේ නිකලෙස් කෙනෙක් සම්මා සම්බුද්ධයි විද්‍යාචන්ද සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන බුද්ධ භගවාදී හොඳට මේ බුදුගුණ තේරුම් අරගෙන පැහැදීමෙන් යුක්ත වෙලා ඉන්නවා. හැබැයි එහෙම පැහැදීමෙන් එයා හිටියට බුදුරජාණන් දේශනා කරනවා ඒ නොසැලෙන පැහැදීමෙන් එයා තෘප්තියටපත් වෙලා ඉන්නවා. මට දැන් නොසැලෙන පැහැදීමක් තියෙනවනේ කියලා ඒකෙන් සතුටටපත් වෙලා ඉන්නවා. ඒකෙන් ප්‍රසාදයටපත් වෙලා තෘප්තියටපත් වෙලා ඉන්නවා. තව දුරටත් මේ සෝතාපට්ටි අංගල පිහිටලා ධර්මී මාර්ගය පුරුදු කරන්න ඕනනේ. කියන්නේ සමථ විදර්ශනා වඩන්න ඕනේ. ධර්ම ඉගෙන ගන්න ඕනේ. නැවත නැවත සත්පුරුෂයන් ඇතුළ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරේ ධම්මානුප ප්‍රතිපදා පුරුදු කරන්න. මොකද මහත් එක තැනකදී බුදුරජාණන් සාරිපුත්තයන් වහන්සේගෙන් අහනවා සාරිපුත්ත සෝතාපට්ටි අංග කියනවා සෝතාපට්ටි අංග කියන්නේ මොනවාද කියලා.
ඊළඟ බුදුරජාණන් සාරිපුත්තන දේශනා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ කෙරෙන උසලන පැහැදීම, ධර්මයේ කෙරෙන උසලන පැහැදීම, ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙන උසලන පැහැදීම, ආර්යකාන්ත සීලය කියලා යමක් ඇද්ද මේවා තමයි සෝතාපට්ටි අංග කියලා කියනවා. ඒ සෝතාපට්ටි අංග ඇති වෙන්න හේතු වෙන සෝතාපට්ටි මාර්ගය මොකක්ද කියලා අහනවා. ඒ මාර්ගය තමයි කියලා කියනවා සත්පුරුෂ ඇසුරයි, සද්ධර්ම ශ්‍රවණයයි, යෝනිසෝ මනසිකාරයයි, ධම්මානුධම්ම ප්‍රතිපදාවයි. එතකොට ඊට පස්සේ අහනවා සකදාගාමි මාර්ගය මොකක්ද කියලා අහනවා. සකදාගාමි මාර්ගය වෙන්නේ සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. අනාගාමි වෙන්න තියෙන මාර්ගයත් සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. අරහත්ත්වයට පත් වෙන්න තියෙන මාර්ගය සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. නිවන් මඟ අවසාන වෙනකම්ම මේ හතර ඕනේ. මේ තමයි මාර්ගය. සත්පුරුෂ ඇසුර, සද්ධර්ම ශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය, ධම්මානුධම්ම ප්‍රතිපදාව. එතකොට ආර්ය ශ්‍රාවකයන්ට බුදුරජාණන් කියන නොසලන පැහැදීමේ යුක්තයි. හැබැයි එයා මේ ප්‍රසාදයෙන් සතුටු වෙනවා. තව දුරටත් පුරුදු කරන්න ඕනේ ධර්මයේ තියෙනවා නම් එයා පුරුදු කරන්නේ නැහැ. කියන්නේ නිතර ධර්ම ශ්‍රවණය කරගෙන ධර්මයේ යෝනිසෝ මනසිකාරය දෙන්නේ නැහැ. සෝතාපට්ටි අංග වලින් එයා තෘප්තියටපත් වෙලා ඉන්නවා. බුදුරජාණන් දේශනා දිවා කාලයේ හුදකලාව සිටීම පිණිස. දැන් මේ කාලේ ඔන්න ඇදිරි නීති දාලා ගෙවල් වල වෙලා විවේකීව ඉන්න තියෙන්නේ. ගොඩාක් හොඳ අවස්ථාවක්. දිවා කාලයේ විවේකීව දහම් අධ්‍යයනය කරමින් මේ බණ භාවනා කරමින් එයා ඉන්නේ නැහැ. රාත්‍රී කාලයේ භාවනා කිරීම පිණිසත් වෑයම් කරන්නේ නැහැ. රාත්‍රී කාලයට භාවනා කරන්න සමති දර්ශනා වඩන්න එයා වීරිය කරන්නේ නැහැ. මේ විදිහට ඉන්නකොට එයා ප්‍රමාදයෙන් වාසය කරනකොට හිතේ ප්‍රමුදිත බවක් නැහැ. හිතේ පංච නීවරණ නැති වෙනවා. හිතේ සතුටක් නැහැ, ප්‍රමුදිත බවක් නැහැ. ප්‍රමුදිත බවක් නැති වෙනකොට ප්‍රීතියක් ඇති වෙන්නේ නැහැ කියනවා හිතේ. ප්‍රීතියක් ඇති වෙන්නේ නැති වෙනකොට සැහැල්ලුවක් ඇති වෙන්නේ නැහැ. සැහැල්ලුවක් නැත්තම් දුකසේ වාසය කරනවා කියන්නේ. එහෙමයි ස්වාමී. සෝතාපට්ටි අංග තියෙන හැබැයි යා සතුටින් වාසය කරන්නේ නැහැ. ප්‍රමාදය නිසාද ස්වාමීන්? ඔව් ප්‍රමාදයෙන්. මොකද හිතේ සතුට ඇති වෙන දේවල් එයා උපදවා ගන්න නැහැ. උපදවා ගන්න නැත්නම් මොකද එයා හුදකලා අර අපි කලුණුත් ඉගෙන ගත්ත සුන්දර මරණයක් ලැබෙන්නේ නැති වෙන්න කර්මාන්තයට මැරිලා ඉන්නවා, කතාවට මැරිලා ඉන්නවා, පිරිසත් එක්ක මැරිලා ඉන්නවා, හුදකලාව ඉන්නේ නැහැ. එතකොට ඒක නිසා මොනවා හරි වැඩපල කරමින්, එක්ක සෙල්ලම් කරමින්, එක්ක උයන පිහන එකම කර ඔය දේවල් කරගෙන එයා එතකොට එයා දිවා කාලේ දහම් අධ්‍යයනයකින් ධර්ම සාකච්ඡාවෙන් කාලය ගත කරන්නේ නැහැ. රාත්‍රී කාලේ භාවනාවක් හුරු කරගන්නේ නැහැ. එතකොට එහෙම ප්‍රමාදී වෙවි ඉන්නකොට එයාට ප්‍රමුදිත බවක් නැහැ හිතේ. එහෙමයි ස්වාමී. සරණ ගිහිලා සරණේ පිහිටලා ඉන්නවා. හැබැයි ප්‍රමුදිත බවක් නැහැ හිතේ. ස්වාමීනි සත්පුරුෂ ඇසුර සලසා ගැනීම, ධර්ම ශ්‍රවණය, නුවණින් කල්පනා කිරීම කියන කාරණා ඔස්සේ ඒ හිතේ ඇති වෙන ප්‍රමුදිත භාවය කියන්නේ කොහොමද? ප්‍රමුදිත දැන් අපි හිතමුකෝ මේ ධර්මය අහනවා මහත්තයා. දැන් සමහරට ඔබ මේ ගෙදර ඉඳන් අහන්නේ ධර්මයේ. ධර්මය අහනකොට තමන් තුල තියෙන ගුණධර්ම ගැන මේ ධර්මය අහනකොට දැන් අඩුපාඩු තියෙනවා නම් හදා ගන්න පුළුවන්. තියෙන දේවල් තියෙනවා සතුටටපත් වෙන්න පුළුවන්. එතකොට එයා දිවා කාලේ දැන් රාත්‍රියේ ඊට පස්සේ අපි දැන් නිදා ගන්න යනකොට වැඩිපුර ටික වෙලාවක් අරගෙන චුට්ටි වෙලා භාවනා කරලා බුදු ගුණ හිතලා අනිත්‍ය ගැන හිතලා නේද? එතකොට තමයි ප්‍රමුදිත බවක් ඇති වෙන්නේ හිතේ. එතකොට සත්පුරුෂ ඇසුර තුලින් තමයි සද්ධර්මය අහන්න ලැබුණේ. සද්ධර්මය අහපු නිසා යෝනිසෝ මනසිකාරය දෙන්න ලැබුණා. ඊට පස්සේ ධර්ම ජීවිතේට ගලප ගන්නවා. එතකොට එයාගේ හිතේ ප්‍රමුදිත බවක් ඇති වෙනවා. ප්‍රමුදිත භාවයේ කුමන උදව්වක් සපයනවද ස්වාමී? ප්‍රමුදිත බවත් එක්ක හිත ප්‍රීතිය වෙනවා. හිත ගොඩාක් සතුටටපත් වෙනවා. දැන් බලන්න අපි බඩගින්නෙන් ඉන්නකොට රසවත් කෑමක් දැක්ක කියලා හිතන්නකො. ඒ දැකපු ගමන් හිත ප්‍රමුදිත වෙනවනේ. ප්‍රමුදිත වුණ ගමන් හිතේ මොකක්ද ඇති වෙන්නේ? ප්‍රීතියක් ඇති වෙනවා. ඒ වගේ කෙලෙස් වලින් පීඩාවටපත් වෙලා දුකටපත් වෙලා ඉන්න අපිට සතර අපාය උරුම කරගෙන ඉන්න අපිට නිරේ මහගෙදර කරගෙන ඉන්න අපිට සෝතාපට්ටි අංග තමයි ප්‍රනීත භෝජනයක් වගේ. එතකොට ඒක දැකපු ගමන් තමා තුළ තියනවා කියලා දන්නවා නම් ඒ ඇති වෙන දේවල් අහන්න ලැබෙනවා නම් එතකොට හුදකලාවේ ඉන්නකොට යා බණ භාවනා පුරුදු කරනකොට ප්‍රමුදිත බවක් හිතේ ඇති වෙනවා. ඒ ප්‍රමුදිත බවත් එක්කම හිතේ ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතියක් ඇති වෙනකොට ඒ ප්‍රීතිමත් හිතින් යුක්ත වෙන්නකොට කය සැහැල්ලු වෙනවා මහත්තයා. සිත කය සැහැල්ලු වෙනවා. ප්‍රමුදිත ප්‍රීතියත් එක්කම සැහැල්ලුවක් හිතන සැහැල්ලු ඇති වෙනකොට දුක නැතුව යනවා.
සැප ඇති වෙනවා. හැබැයි මේ ආර්ය ශ්‍රාවකයා මේ ප්‍රමාදී වෙන්න කෙනා මොකද කරන්නේ? එයාට මේ විදිහ දිවා රාත්‍රී කාල දෙකේ හුදකලා ධර්ම පුරුදු කරන්නේ නැතුන ප්‍රීතිය නැහැ. ප්‍රමුදිත බව නැහැ. ප්‍රමුදිත බව නැති නිසා ප්‍රීතිය නැහැ. ප්‍රීතිය නැති වෙනකොට සැහැල්ලුවක් නැහැ හිතේ. සැහැල්ලුව නැති වෙනකොට මොකද වෙන්නේ? දුකසේ වාසය කරනවා. රාගයෙන් ඇතිවන පීඩා, ද්වේෂයෙන් ඇතිවන පීඩා, පසුතැවීමෙන් ඇතිවන පීඩා, හිත විසිරීමෙන් ඇතිවන පීඩා, සැකයෙන් ඇතිවන පීඩා, මේ පීඩා විඳිනවා. ඒ පීඩා විඳිනකොට මොකද වෙන්නේ? හිත සමාධිමත් වෙන්නේ නැහැ. සමාධිමත් නැති වෙනකොට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී ධර්මයන් හිතේ පහළ වෙන්නේ නැහැ කියන. මේ රූප වේදනා සංඥා සංකාර ඇස කන නාසය ආදී මේ බෝධිපාක්ෂික ධර්ම හිතේ පහළ වෙන්නේ නැහැ. ඒ පහළ වෙන්නේ නැති වෙනකොට එයා ප්‍රමාදීව වාසය කරනවා කියන්නේ. ඔය විදිහට මෙයා ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්තයි. ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්තයි. ඒ වගේම ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. එහෙම වුණාට ඒ ඇතිවෙච්ච ගුණයෙන් විතරක් එයා තෘප්තියටපත් වෙලා ඉන්නවා. සතුටටපත් වෙලා ඉන්නවා. එයා දිවා කාලේ දහම් අධ්‍යයනය පිණිසත් රාත්‍රී කාලේ සමති දර්ශන වැඩිම පිණිස උත්සාහ කරන්නේ නැහැ. එයා උත්සාහ කරන්නේ නැතුව ඉන්නකොට මොකද වෙන්නේ? හිතේ ප්‍රමුදිත බවක් නැහැ. ප්‍රමුදිත බව නැති වුනහම වෙන්නේ ප්‍රීතිය නැතුව යනවා. ප්‍රීතිය නැති වුනහම වෙන්නේ සැහැල්ලුව නැහැ. සැහැල්ලුව නැති වුනහම දුකසේ වාසය කරනවා. දුකසේ වාසය කරනකොට හිත සමාධිමත් වෙන්නේ නැහැ. අපි උත්සාහ කරන දුක නැති කරගන්න සමාධිය වඩන්න යනවා. නෑ දුක නැති හිතේ සමාධිය ඇති වෙන්නේ. ඉබේම ඇති වෙනවා. ඇති වෙන ඉබේම ඇති වෙන දුක නැති වෙච්ච ගමන් සමාධිය හිතේ ඇති වෙනවා. එතකොට අසමාහිත සිතේ සමාධිය නැති හිතේ ධර්මයන් පහළ වෙන්නේ නැහැ කියලා කියනවා. ඒ ධර්මයන් පහළ වෙන්නේ නැති වෙනකොට එයා ප්‍රමාදීව වාසය කරන කෙනෙක්. බුදුරජාණන් ළඟට දේශන අප්‍රමාදීව වාසය කරන්නේ කොහොමද කියලා. එයාට බුදුරජාණන් වහන්සේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්තයි. ධර්මයේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්තයි. ශ්‍රාවක සංඝ රත්නයේ කෙරෙහි නොසැලෙන පැහැදීමෙන් යුක්තයි. ඒ වගේම තමයි ආර්යකාන්ත සීලයෙන් යුක්තයි. මේවා ඇති කරගත්තට එයා ඒකෙන් තෘප්තියටපත් වෙලා නැහැ. එයාට තව තවත් ඉදිරියට දියුණු කරගන්න ඕන ධර්මයේ තියෙනවා. ඒකෙන් තෘප්තියටපත් වෙලා ඉන්නේ නැහැ. එයා මොකද කරන්නේ? දිවා කාලයේ හුදකලාව පිරිසෙන් වෙන් වෙලා, කතා බහෙන් වෙන් වෙලා, වැඩ කටයුතු වලින් වෙන් වෙලා. එතකොට එයාට ලැබෙන විවේකයේ තුල එයා හුදකලා වෙන්න පුළුවන් තරම්. හුදකලා වෙලා දහම් මනසකාරය ගියදෙනවා. රාත්‍රී කාලේ යාට විවේකයක් ලැබුණාම හොඳට බණ භාවනා පුරුදු කරගන්නවා. ආන් එහෙම ඉන්නකොට එයාගේ හිත පංච නීවරණෙන් බැට කණ එක හරි අඩුයි. එතකොට එයාගේ හිතේ ලොකු ප්‍රමුදිතවත් අනේ මට කොච්චර ලාභයක්ද මේ සතර කෝ සෝතාපට්ඨංග මගේ ජීවිතය තුළ පිහිටනවානේ. මට මේක ලාභයක් කියලා හිතනකොට හිත ප්‍රමුදිත වෙනවා. ඒ ප්‍රමුදිත බවත් එක්කම ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය ඇති වෙනකොට එයාගේ කාය සිත සැහැල්ලු වෙනවා. කාය සැහැල්ලු කයක් ඇති තැනත්තා සැපයක් විඳිනවා කියන. ඒ කායේ මේ තද ගති ඊට පස්සේ කායේ තියෙන පීඩා මොකුත් නැහැ. සැහැල්ලුයි පුළුන් රොදක් වගේ. ආන් ඒ කෙනා සැපයක් විඳිනවා කියන කාය සැහැල්ලු නම්. ඒ සැපසේ ඉන්න කෙනාගේ හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් සිතින් වාසය කරනකොට ඒ හිතේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන අනිත්‍යයි දුකයි වෙනස් වෙනවා කියලා ඇස කන නාසය දිව කය මනස රූප ශබ්ද ගන්ධ සුවඳ රස පහස අරමුණු විඥානයත් එක්ක එකතු වෙලා ස්පර්ශය හටගන්න හැටි ස්පර්ශ නිසා විදීම ඇති වෙනවා හඳුනා ගැනීම ඇති චේතන මෙහෙමයි පංච උපාස්කන්ධ හටගන්නේ මෙහෙමයි නැති වෙන්නේ පංච උපාස්කන්ධ කියන්නේ දුක මේවා සතුටින් පිළිගත්තාම මේ ගැන කතා කරපුවා මේ තුල බැසගත්තාම තමයි ආසාව ඇති වෙන්නේ ආසාව නිසා බැඳිලා යනවා මේවා ලස්සනට තමාගේ ජීවිතය තුළ සිද්ධ වෙන හැටි දකින්න පුළුවන් අර සමාධිමත් හිතකින්. ආන් එහෙම අප්‍රමාදීව ධර්මයන් හිතේ පහළ වෙනකොට එයාට තව තවත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පුරුදු කරන්න එයාට සතර සතිපට්ඨානය සතර සම්ප්‍රදාන වීරිය සතර ඉරිදිපාද වැඩෙනවා. පංච ඉන්ද්‍රිය පංච බල වැඩෙනවා. සප්ත බොජ්ජංග පහළලා පුරුදු වෙනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගේ සම්පූර්ණ වෙනවා. ආන් ඒ කෙනා අප්‍රමාදීව වාසය කරනවා කියන ගණයට ආйти වෙනවා කියනවා. ඉතින් භාග්‍යවතුන් වහන්සේ මේ දේශනාව දේශනා කළා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි තේරුම් ගන්න ඕනේ මේ දේශනාවේදී අද අපි ඉගෙන ගත්තේ නන්දිය ශාක්‍ය බුදුරජාණන් ළඟට ඇවිල්ලා ඇහුවේ කෙනෙකුට සෝතාපට්ඨියංග නැත්තටම නැත්නම් චුට්ටක්වත් නැත්නම් ඒ ආර්ය ශ්‍රාවකයා ප්‍රමාද කෙනෙක් නේද කියලා.
හැබැයි අපි තේරුම් ගන්න ඕනේ බුදුරජාණන් දේශනා කරා සතරක් වූ සෝතාපට්ඨංග නැත්තටම නැත්තම් චුට්ටක්වත් නැත්තම් එයා බාහිර පුතඥ පක්ෂයේ කෙනෙක්. හැබැයි සෝතාපට්ටි අංග තියෙන කෙනා වුණත් ප්‍රමාදීව වාසය කිරීමක් තියෙනවා. ඒ තමයි සෝතාපට්ටි අංග වලින් යා සතුටටපත් වෙලා තෘප්තියටපත් වෙලා ඉන්නවා. එතනින් යාට යා හුදෙක් දිවා කාලේ හුදකලාවේ ඉන්න රාත්‍රී කාලේ සමථ දර්ශන පුරුදු කරන්න උත්සාහ කරන්නේ නැහැ. ඒතකොට ප්‍රමුදිත බව නැහැ. ප්‍රමුදිත බව නැති වෙනකොට ප්‍රීතිය නැතුව යනවා. ප්‍රීතිය නැති වෙනකොට කය සංසිඳිලා සැහැල්ලුවක් ඇති වෙන්නේ නැහැ. සැහැල්ලුවක් නැති වෙනකොට සැපයක් විඳින්නේ නැහැ. සැපේ නැති හිත සමාධිමත් වෙන්නේ නැහැ. සමාධිය නැති හිතේ ධර්මයන් පහළ වෙන්නේ නැහැ. ඒකට එයා ප්‍රමාදී කෙනෙක්. දැන් බලන්න එහෙනම් එයාත් ප්‍රමාදී නම් අපේ ප්‍රමාදය ගැන. කවර අප්‍රමාදේන සම්පාදේත. අපි මේ ධර්මය අහන්නේ අප්‍රමාදීව කුසල් වඩන්නනේ. ඒකට මොකද කරන්නේ? වහවහා සෝතාපට්ඨියංග ඇති කරගන්න වීරිය කරනවා. ඒ සෝතාපට්ඨියංග ඇති කරගන්න වීරිය කිරීමත් එක්කම ඒවා චුට්ට හරි තියෙනවා නම් දිවා කාලය තුල පුළුවන් තරම් පිරිසෙන් වෙන් වෙලා හුදකලාවේ දහම් මනසිකාරකයේ දෙනවා. රාත්‍රී කාලේ සමථ විදර්ශනා පුරුදු කරනවා. එතකොට යාට ප්‍රමුදිත බවක් ඇති වෙනවා. ප්‍රමුදිත බවත් එක්කම ප්‍රීතියක් ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොටම කය සැහැල්ලු වෙනවා. කය සැහැල්ලු වෙනකොට සැපයක් විඳිනවා. සැපවත් හිත සමාධිමත් වෙනවා. ඒ සමාධිමත් හිතේ මේ බෝධිපාක්ෂික ධර්ම පහළ වෙනවා. එතකොට යා අප්‍රමාදීව වාසය කරන කෙනෙක් වෙනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අපි හැමදෙනාටම සතරක් වූ සෝතාපට්ටි අංග ඇති කරගෙන බාහිර පුතඥ පක්ෂයේ කෙනෙක් නොවි අප්‍රමාදීව මේ ධම්මග දියුණු කරගෙන මේ ගෞතම බුදු සසුනේ සියලු දුකින් නිදහස් වෙන්න වාසනාව උදා වෙත්වා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රද්ධා YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ඔබන්න.